ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. ලංකාව දරුණු ආර්ථික අර්බුදයක බදු ඉහළ දමමින් නව අයවැයක් ගෙන එනවා. මුදල් අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්. අපි ඉතිකා ඉක්මනින්ම අලුත් අයවැයක් ගැනීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ආදායම් බදු අපිට වැඩි කරන්නට සිද්ධ වෙනවා. අක්‍රිය වූ නොරොච්චෝලේ විදුලි ජනන ඒකකය සක්‍රිය කිරීමට දින 8ක් පමණ ගතවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. මහජනතාවට ඖෂධ වර්ග පහසුවෙන් සපයා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දුරකථන අංකයක්. රුසියාවෙන් ලබා ගන්නා තෙල් ක්‍රමානුකූලව ප්‍රතික්ෂේප කරන බවට යුරෝපා සංගමය දැනුම් දෙයි. ශ්‍රී ලංකාව මෙතෙක් ඉතිහාසයේ මුහුණ පා ඇති දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ කරුණු දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී නව අයවැයක් ගෙන එන බවයි. ගරු කතානායකතුමනි, මේ හිතන ආකාරයට ලංකාව නිදහසෙන් පසුව මුහුණ දෙන බරපතලම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙමින් සිටිනවා. මම දන්නේ නැහැ මේ සභාවේ සිටින සියලු දෙනාට සහ එළියේ ඉන්න අය අපිට මේකේ බරපතලකම සහ දිගපළල පිළිබඳව හරි අවබෝධයක් තියෙනවද කියන එක. මක් නිසාද යත් අපි නිසි ක්‍රියාමාර්ග නොගතහොත් අපි අද කතා කරන්නේ ගෑස් හිඟයක් පිළිබඳව, අපි අද කතා කරන්නේ බෙහෙත් හිඟයක් පිළිබඳව, අපි අද කතා කරන්නේ විදුලි බලය පැය 3ක් 4ක් කැපීම පිළිබඳව. මේක නිසි පරිදි කළමනාකරණය කර නොගත්තොත් මේක සම්පූර්ණයෙන්ම නැතිවන භයානක උවදුරක අපි ආසන්නයේ සිටින්නේ. 2021 වර්ෂයේ මුළු රජයේ සම්මස්ත ආදායම උනේ ට්‍රිලියන 1 බිලියන 464ක්. ඒ කියන්නේ බිලියන 1500ක් පමණ. වියදම කරු කතානායකතුමනි බිලියන 3522ක්. ඒ කියන්නේ අපි ආදායම වගේ 2.5 ගුණයක් අපිට වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක අවුරුද්දක් දෙකක් කරපු එකක් නෙවෙයි, කාලයක් තිස්සේ කරපු එකක අවසාන ප්‍රතිඵලය. 1981 82 83 වනකොට දල ජාතික නිෂ්පාදනයෙන් 25%ක් මේ රටේ බදු ආදායම හැටියට තිබුණා. 24 23 ඒක කාලයක් තිස්සේ මේ සියලු ආණ්ඩු අතරේ පල්ලයට ගිහිල්ලා 17ට ගිහිල්ලා 14ට ගිහිල්ලා 13ට ගිහිල්ලා 11ට ගිහිල්ලා අද වනකොට 8.7ක ප්‍රමාණයකට කඩා වැටලා තියෙනවා. කිසිම ආර්ථිකයකට අවම වශයෙන් 14ක 15ක අදු ආදායමක් සමස්ත GDP එකෙන් නැත්තම් රටකට පවතින්නට බෑ. අපිට මෙච්චර කල් නිදහස් ශ්‍රී ලංකාවේ 1952 ඉඳලා ණය ආරම්භ තියෙනවා. ඒ ණයවලට ගිය අවුරුද්දේ විතරක් ගෙවලා තියෙන පිළිඅරම් බැලුවම බිලියන 1048ක්. මේ රටේ ඉතිහාසයේ කිසිම රජයක් තමන් ගත්ත විදේශ ණය හම්බු කරලා ඉන්වෙස්ට් කරලා ඒකෙන් ගෙවලා නැහැ. අව ණයක් අරගෙන තමයි ගෙවලා තියෙන්නේ. මේක තමයි හැමෝම කරලා තියෙන්නේ. ඔහුගේ අවුරුදු 2-3 තුල ටැක්ස් කැපීම, IMF එකට නොයෑම, ඩොලර එක අල්ලගෙන සිටීම, ණය ප්‍රතිවුණ ගත කිරීම සඳහා කල්ගත වීම, ඒක මේ රජයේ පැත්තෙන් සිද්ධ වෙච්ච වරදක්. IMF එකට ගියා කියලා ඒක ඇලඩින්ගේ පුදුම පානක් නෙවෙයි. ඒකෙන් අපිට අවශ්‍ය ස්ථාවරත්වය ලැබෙයි. හැබැයි අපි හම්බු කරන්න ඕනේ අපි ගත්ත මුදල් නැවත ගෙවන්න. ඒ සඳහා අවශ්‍ය පරිසරය උම සලසන්නේ. ඒ හින්දා මේක වහාම මධ්‍යකාලීන වහා දීර්ඝකාලීනව තියෙන සැලසුම් මොනවද කියන එක පිළිබඳව තමයි ලෝකයේ බලාගෙන සිටින්නේ. ඒ අනුව පළවෙනි පියවරක් හැටියට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය උපදේශකවරුන් සහ නීති උපදේශකවරුන් පත් කර ගැනීම සඳහා අපි කටයුතු කරමින් යනවා. මම බලාපොරොත්තු වෙනවා ලබන සඳුදා නෙවෙයි ඊළඟ සඳුදා වෙනකොට අපිට ඔවුන්ව පත් කරගන්න පුළුවන් වෙයි. ඔවුන් එක්ක සාකච්ඡා කරලා මේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්නට අපිට හැකියාවක් ලැබුණොත් අපිට නැවතත් මාකට් ඇක්සස් ලබා ගැනීම සඳහා අවම වශයෙන් IMF එකෙන් මුදලක් ලබා ගැනීම සඳහා හැකියාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. IMF කිව්වත් නැති වුණත් අපි ක්‍රමවේදයක් හදන්නට වෙනවා දෙපයින් නැගී සිටින්නට. අපි ඉතිකා ඉක්මනින්ම අලුත් අයවැයක් ගැනීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ආදායම් බදු අපිට වැඩි කරන්නට සිද්ධ වෙනවා. ආදායම් බදු මම හිතන්නේ සල්ලි හම්බ කරන මිනිස්සු සල්ලි ටිකක් බෙදා ගන්නට ඕනේ. නැත්තම් වෙන්නේ සම්පූර්ණ සමාජයේම කඩා වැටීම. බදු ආදායම මම හිතනවා 15%කට වගේ වැඩි කරගන්නට අපිට සිද්ධ වෙනවා. ඊළඟ වසර දෙක තුන ඇතුළත. නැත්තම් ඉතින් කවුරු ආවත් වෙන කරන්න දෙයක් නැහැ. තවත් ණය අරගෙන දෙන්න තමයි වෙන්නේ. කවුද කියලා තිබුණා ඊයේ පෙරේද මම දැක්කා ඒක වෙබ් අඩවියක මම කිව්වයි කියලා මාසෙකින් ප්‍රශ්න විසඳනවා කියලා.
මාසකින් තියා මම හිතන්නේ නැහැ අපිට අවුරුදු දෙකකින්වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන් වේද කියලා. අවුරුදු දෙකකින් විසඳුමක් දෙන්න පුළුවන්ද? නැත්නම් ඒක අවුරුදු 5ක් 10ක් වක්වා ගත කරනවද කියන එක අපි සියලු දෙනා අතේ තියෙනවා. නැත්නම් උද්දච්ච ලෙස ඉගෙන විතරක් හිතලා එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන මේ රට ලෙබනනයක් වෙනුසියලාවක් කරනවද කියන එක පිළිබඳව මම හිතනවා අපි මතු පරපුරට වගකීමේ ලොකු අවස්ථාවක් අපිට තියෙනවා කියලා. ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා මේ වන විට කතානායකවරයාට විශ්වාස භංග යෝජනාවක් බාර දී තිබෙනවා. කෙසේ වෙතත් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසන්නේ ජනාධිපතිවරයා විශ්වාස භංගයකින් එම දුරෙන් ඉවත් කළ නොහැකි බවයි. 978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු ස්ථානයක ජනාධිපතිවරයාව විශ්වාස භංග යෝජනාවකින් ඉවත් කරන්න බෑ. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි ජනාධිපතිවරයා ඉවත් කරන ආකාරය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට 38(2)A ජනාධිපතිවරයාට එරෙහිව ගේන්න ඕනේ දෝෂාභියෝග චෝදනාවක්. ඒක දෝෂාභියෝග චෝදනාවක් ගේන්න නම් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් 3/2 අත්සන් කරන්න ඕනේ. කතානායකවරයාට බාර දෙන්න ඕනේ. කතානායක සෑයීමටපත් වෙන්න ඕනේ. එහෙම සෑයීමටපත් වුණොත් විතරයි න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ චෝදනා වෙලා ඒව විභාග කරලා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නැවත එනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයෙන් සම්මත වෙන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාව හැර කිසිදු ආකාරයකට ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න බෑ. යම් කිසි කෙනෙක් කියනවා නම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 ව්‍යවස්ථාව අනුව එම විශ්වාස භංගයක් ගේන්න කියලා ඒක සම්පූර්ණ වැරදි. හේතුව තමයි 42 වන ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙන්නේ ජනාධිපතිවරයා මහජන ආරක්ෂාව මහජන සාමය සම්බන්ධව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියන එක. ඒ වගේම ජනාධිපතිවරයා කිසියම් අවස්ථාවකදී කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හැටියට ක්‍රියාත්මක කරනවා නම් එයා කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් බවට පත් වෙන්නේ මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධායක බලතලමන්. එතකොට ජනාධිපතිවරයාට එරෙහිව කිසිම අවස්ථාවකදී විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හෝ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මත එතුමාව අයින් කරන්න බෑ. එතුමාව අයින් කරන්න පුළුවන්. අයින් කරනවා නම් එතුමාව අයින් කරන්න පුළුවන් එකම දේ තමයි දෝෂාභියෝග චෝදනාවක් ගේන එක. නිවැරදි ආකාරයෙන් කරන ක්‍රමවේදය තමයි මූලික වශයෙන්ම කැමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට එරෙහිව ගේනවා ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගේනවා ජනාධිපතිතුමාට එරෙහිව මෙහෙම චේතනාත්මකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා නම් රාජද්‍රෝහී වෙලා තියෙනවා නම් අල්ලස් අරන් තියෙනවා නම් විෂමාචාරයක් තියෙනවා නම් මානසික හා ශාරීරික දුබලතාවය නිසා තමන්ට සිය දූරේ වැඩ කටයුතු කරන්න බෑ කියලා අන්න එවැනි චෝදනාවක් හදන්න ඕනේ. ඒ චෝදනාවක් හදනව විතරක් නෙමෙයි මේ චෝදනාවට අත්සන් ගන්න ඕනේ දැන්වීමේ. ඒ හදපු චෝදනා පත්‍රය අත්සන් 3/2 කතානායකවරයාට දෙන්න ඕනේ. කතානායකවරයා සෑයීමටපත් වෙන්න ඕනේ. එහෙම සෑයීමටපත් වුණොත් තමයි ඉදිරියට යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා. ඒ හැර කිසිදු අවස්ථාවක විශ්වාස භංගයකින් ඉවත් කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පමණයි ජනාධිපතිතුමාව ඉවත් කරන්න බෑ. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක සිදුව ඇති බිඳ වැටීම හේතුවෙන් එම අඩුව පුරවා ගැනීම ජල විදුලියෙන් සිදු කළ යුතු බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. කෙසේ වෙතත් එම සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා ප්‍රකාශ කළේ එසේ නොකරන්නේ නම් පැය 5ක් දක්වා විදුලි කප්පාදුව සිදු කළ යුතු බවයි. නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳ වැටීම හමුවේ තාප සහ ජලවිදුලි උත්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නයි මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. කොමිසම මෙම උපදෙස් ලබා දී ඇත්තේ දැනට ක්‍රියාත්මක පැය 3යි මිනිත්තු 20ක දෛනික විදුලි කප්පාදුව ඉහළ නැංවීමකින් තොරව පවත්වා ගැනීම සඳහායි. කෙසේ වෙතත් අක්‍රිය වී ඇති ජනන යන්ත්‍රයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින 5ක කාලයක් ගත වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා. මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඒ කියන්නේ මෙගාවොට් 300ක් නිෂ්පාදනය කරන එක විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වෙලා තියෙනවා. ඒකේ ID ෆෑන් එකක ගැටලුවක් නිසා. එම නිසා අද්දතියට මෙගාවොට් 270ක අහිමි වීමක් තියෙනවා. දැනට ගැටලුව තියෙන්නේ මේ 270 මෙගාවොට් 270 කොහොම ලබා ගන්නවද කියන එක. තෙල් වලින් ලබා ගන්න එක පාඩුයි. ඒක නිසා අපි අල විදුලියෙන් එක ලබා ගැනීම සඳහා මහවැලි අධිකාරියත් එක්ක කතා කරා. ඒගොල්ලෝ යම්කිසි කොටසක් දෙන්න ඉරණය කරා. ඒ අනුව මේක අපිට ලබා ගන්න සිදු වෙලා තියෙන්නේ ජල විදුලියේ ඉතුරු කොටස් වලින් ඒ කියන්නේ සමනල වැවෙන් සහ ලක්ෂ පාණෙන්. ඇත්තටම මේ මොහොතේ ජල විදුලිය අරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. ඒ අවස්ථාව නැතුව යනවා
මේ වගේ සිදුවීම් නිසා අවස්ථාවක අපි යෝජනා කරන්නේ විදුලි කප්පාදුවට යන එක තමයි තියෙන්නේ. මේ මොහොතේ විදුලි කප්පාදුව නැති කරන්නේ කැලණි තිස්සේ තියෙන එක් ගෑස් ටර්බයින් එකක් ස්ටාර්ට් කරලා. එතකොට ඒකේ මිල වෙනවා එක යුනිට් එකක් රුපියල් 80ක් පමණ. එතකොට අපි ඒක විකුණන්නේ රුපියල් 16කට පමණ. එතකොට එහෙම නිෂ්පාදනය කරලා විදුලිය ලබා දෙන එක රටට අහිත කරයි කියන එක තමයි මගේ හැඟීම. ඒක නිසා මේ මොහොතේ ජනතාව දැනුවත් කරලා විදුලි උත්පාදකයට යන එක තමයි මේ මොහොතේ කළ යුතුයි කියන එක තමයි අපේ හැඟීම. මේ අතර අද දිනේද ඒ සිට W දක්වා කලාපයන්ට පෙරවරු 9 සිට පසුරු 5 දක්වා පැය දෙකක්ද පසුරු 5 සිට රාත්‍රී 9 දක්වා පැයයි මිනිත්තු 20ක් දෙලෙස විදුලි කප්පාදුව සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ. දෛනික කොවිඩ් ආසාදනවල අඩුවක් පෙන්නුම් කරමින් ගත වූ දිනේදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 18ක්. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 18 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමගින් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 6,63,426ක් ලෙසයි. මේ අතර ඊයේ මෙරටින් තවත් එක් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,500ක් ලෙසයි දැක්වුණේ. කෙසේ වෙතත් මෙරටින් අකණ්ඩව කොවිඩ් ආසාදිතයන් සහ මරණ වාර්තාවීම අඩු මට්ටමක පැවතියත් තවදුරටත් වසංගත අවදානම එලෙසින්ම පවතින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි නැඹුරු වී කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 789ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,134ක් ලෙසයි. ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය මෙරට ජනතාවට සෙත සලසන්නේ පිරිසිදු දියවර ලබා දෙමින්. එහි තවත් පියවරක් ඊයේ පැවැත්වුණා. මෙරට පවතින ප්‍රබල ගැටලුවකට පිළියම් සොයමින් ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය දියත් කෙරෙන අතර එහි 107 වන අධීරයි ඊයේ පැවැත්වුණේ. ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ වැඩමවීමෙන් සියඹලාණ්ඩුව පියවර 3 ගම්මානයේ වෙත දිගහැරුණු ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජාව යටතේ ඉදිකළ මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් දිනකට ජලය ලීටර 15,000ක ධාරිතාව ලබා දෙන අතර රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලකින් මෙය ඉදිකර තිබෙනවා. විශේෂයෙන්ම රජරට ප්‍රදේශයේ ඒ වගේම පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්කය යන ආවරණය වන පරිදි ඊළඟට දැන් ක්‍රමානුකූලව අපි ආරම්භ කරලා තියෙනවා නැගෙනහිර පළාත, ඌව පළාත, දකුණු පළාත ආවරණය වන පරිදි මේ ජල පිරිපහදු ඒකකයන් ඉදි කරන්නට. ඒතර විශේෂයෙන්ම අපි සිහිපත් කළ යුතුයි රජරට ප්‍රදේශයේ මේ වෙනකොට යම් ආකාර වූ පාලනයකට නතු කරගන්නට හැකියාව ලැබිලා තියෙනවා මේ වකුගඩු රෝගය. විශේෂයෙන්ම මේ ජල පිරිපහදු ඒකක ගම්මානවල ඉදිකිරීමත් එක්ක. ඒ නිසා අපි නිරන්තරයෙන්ම මේ පුණ්‍ය ව්‍යාපෘතියත් එක්ක පසු විපරමක යෙදෙනවා මේ පුණ්‍ය ව්‍යාපෘතීන් එහෙම නැත්නම් මේ ජල පිරිපහදු ඒකක නිසා කොච්චර ජීවිත ආරක්ෂා වෙනවද? ඇත්තටම මේවා කිරීමේ පළක් ප්‍රයෝජනයක් තියෙනවද කියන වගේ සොයා බලන්නට. ඇමරිකාවේ පදිංචි ජයන්තා ප්‍රනාන්දු වරුසවිතාන මහත්මිය විසින් දායකත්වයේ දරන ලද මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය නිසාවෙන් තවත් පිරිසකට පිරිසිදු දියබිඳක අපේක්ෂාවන් මුදුන්පත් වනු නොඅනුමානයි. මේ අතර මෙහිදී ප්‍රදේශවාසී ජනතාවට රුපියල් 2,500ක් වටිනා වියලි ආහාර මලු 150ක් පරිත්‍යාග කිරීමද සිදු කෙරුණා. එමෙන්ම තවත් නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා වැල්ලවාය දකුණු මහතැන්නේගම ප්‍රදේශයේදී මුල්ගල තැබීමේ කටයුත්තක්ද සිදු කෙරුණා. ගුවන් තොටුපළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගමේ සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිතයි. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය සමග සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් කැලණිය විශ්වවිද්‍යාලීය රසායන විද්‍යා අංශයත් එක්ව දියත් කරනු ලබන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය තවත් පිරිසකට උපකාරයේ දෑත් දිගු කරන්නට සූදානම්.
දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් පවතිනේ නම් ඒ සඳහා සහයවීමට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් 1999 සුවසැරී දුරකථන මාර්ගයේ ඔස්සේ පහසුකම් සපයා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ යම් ඖෂධ වර්ගයක් කිසියම් රෝගියෙකුට සොයා ගැනීමට නොහැකි නම් 1999 දුරකථන අංකය ඇමතිය හැකි බවයි. අනතුරුව එම රෝගියාට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට ඇති ස්ථාන මෙන්ම ඒවා පහසුවෙන් ලබා ගන්නේ කෙසේද යන පිළිබඳව අදාළ දුරකථන අංකය මගින් උපදෙස් ලබා දෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව සම්බන්ධීකරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසින්. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති අකණ්ඩව කරගෙන යාමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. පාදුක්ක ගලගෙදර දඹෝර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ රටේ මූල්‍ය අර්බුදයක් පැවතියත් ග්‍රාමීය සංවර්ධන කටයුතු අකණ්ඩව කරගෙන යාමට තීරණය කළේ ජීවනෝපාය ව්‍යාපෘති සහ ස්වයං රැකියා කටයුතු ඉහළ නැංවීමට බවයි. එමෙන්ම රටේ සියලුම ගම්මාන ආහාර නිෂ්පාදන ගම්මාන බවට පත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. බස්නාහිර සහ සබරගම පළාත්වලත් ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගම පළාතේත් කළුතර ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂිතයි. එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ. අවධානය විදෙස් පුවත් වෙත. විශාල දූවිලි කුණාටු හේතුවෙන් ඉරාකයේ නගර රැසකම අහස තැඹිලි පැහැගැන්වී ඉහළ දෘශ්‍ය බලපෑමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අනපේක්ෂිත ලෙස ඇති වූ විශාල දූවිලි කුණාටු හේතුවෙන් ඉරාකයේ ප්‍රදේශ රැසකම ඝන තැඹිලි දූවිලි වලාවන් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ හේතුවෙන් බැග්ඩෑඩ් ඇතුළු ඉරාක නගර රැසකම ඉහළ අහස තැඹිලි වර්ණ ගැන්වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඒත් සමග දුර්වල දෘශ්‍යතාවයේ හේතුවෙන් බැග්ඩෑඩ් සහ නජාෆ් ගුවන් තොටුපළවල ගුවන් ගමන් නවතා ඇති බවද වාර්තා වනවා. දේශගුණික විපර්යාස සහ ගොඩබිම සහ ජලය වැරදි ලෙස කළමනාකරණය කිරීමේ ප්‍රතිවිපාකයක් ලෙස මැදපෙරදිග කලාපේ දූවිලි කුණාටු වැඩි වැඩියෙන් සිදුවන බවටයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් ඉරාකයේ පසුගිය මාසය තුළ පමණක් දූවිලි කුණාටු හේතුවෙන් 100 ගණනකට ශ්වසන ආබාධ සඳහා රෝහල්ගත වීමට සිදු වී ඇති බව වාර්තා වනවා. 2025 වසරේ සිට සිඩ්නි සිට ලන්ඩන් සහ නිව්යෝක් දක්වා ඍජු ගුවන් ගමන් ආරම්භ කරන බව ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය සඳහන් කළේ ලෝකයේ ඕනෑම නගරයකට ඍජු ගුවන් ගමන් සැපිය හැකි එයාබස් A350 ජෙට් යාන නව ඇණයක් මිලදීගෙන ඇති බවයි. එහිදී පළමුවරට සිඩ්නි සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් 2025 වසර අගභාගයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට පැය 20ක් පමණ ගතවන බැවින් එය ලොව දීර්ඝතම මගේ ගුවන් ගමන බවට පත්වනු ඇති බවට විදෙස් වාර්තා සඳහන් කළේ. චීනයේ විශාලතම නගරය මෙන්ම මිලියන 25කට ආසන්න ජනතාවක් වෙසෙන ෂැන්හයි නගරය පසුගිය මාර්තු මාසයේදී යළිත් ඉහළ යාමට පටන්ගත් කොවිඩ් ආසාදන පාලනය කිරීමේ අරමුණින් අකණ්ඩව 6 වන සතියටත් අගුළු දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ හේතුවෙන් බොහෝ පුද්ගලයන්ට කිසිදු හේතුවක් නිසා හෝ තම නිවෙස් වලින් පිටව යාමට තවමත් තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී කොවිඩ් ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට රජය විසින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානයකට යාමට බල කෙරෙන බැවින් පොලිසිය සහ පුද්ගලයන් අතර ගැටුම් උත්සන්න වී ඇති බවටද වාර්තා වනවා. ඒ හේතුවෙන් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග මෙම ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය චීනයේ දැඩි ආතතියට හේතු වී ඇති බවටයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ. හෙට මැයි මස 5 වෙනිදා ලොව පළමු මිනිස් අක්මාබද්ධය ඇමරිකාවේදී වෛද්‍ය තෝමස් ස්ටාලස් විසින් අවුරුදු 48ක් වයස ඇති පුද්ගලයෙකු සඳහා සිදු කර ඇත්තේ 1963 මැයි මස 5 වන දිනයි.
සමස්ත මානව ඉතිහාසයම නව මගකට යොමු කරමින් මාක්ස්වාදය ලොවට හඳුන්වා දුන් කාල් මාක්ස් ජර්මනිදී උපත ලබා ඇත්තේ 1818 මැයි මාස 5 වන දිනයි. එක්සත් ජනපදයේ වහල්භාවය අහෝසි කරමින් එරට 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ඇත්තේ 1865 මැයි මාස 5 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.